මත විචාරණ කියන මාතෘකාව 78ට අදාළව කතා කරන්න කලින් චුට්ටක් ජනමත විචාරණය ගැන කියන්නම්. දැන් මේ විදිහ අපි දන්නවනේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන මාදිලි දෙකක් තියෙනවනේ. හිමින් තේරුම් ගන්නකො. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන මාදිලි දෙකක්. එහෙම නැත්නම් ඒකට කියන්න පුළුවන් ආකෘතීන් දෙකක් කියලා. දැන් එතකොට මුලින්ම තේරුම් ගන්න ඕන අපි සිම්පලි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ අපි දන්නවා ජනතාව ආණ්ඩුකරණයට සම්බන්ධ වෙනවා කියන එක. ප්‍රජාවගේ තන්ත්‍රය කියන එක නේද? හරියට මේක ගන්නකො ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ජනතාව පාලනයට සම්බන්ධ වෙනවා කියන එකනේ. දැන් මේ ඉන්නේ අපි හිතමු මහ ජනතාව කියලා. මේ ඉන්නේ මහ ජනතාව. එතකොට මහ ජනතාව පාලනයට සම්බන්ධ වෙනවනේ දැන් පාලනයට. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මහජනයාගේ පාලනය කියන එක. ලොකු නිර්වචන තියෙනවා. ඒබ්‍රහම් ලින්කන් කියපුවා එහෙම නිර්වචන තියෙනවා. දැන් අපි මේ නිර්වචන පොඩ්ඩක් පැත්තකින් තියලා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා සරලව තේරුම් ගත්තාම මහජනතාවගේ පාලනය කියන එක. මේ වචනේ අපි කඩලි ඉගෙන ගන්නවා. මේ වචනේ අපි කඩලි ඉගෙන ගන්නවා මේනි මහජනතාව. ප්‍රජා කියන්නේ මිනිස්සු, තන්ත්‍රය කියන්නේ පාලනය. එතකොට මිනිසුන්ගේ පාලනය කියන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන සරලම අර්ථය. ඊට පස්සේ ඕක මේ සැකිල්ල තේරුම් ගත්තන් පස්සේ අපට නිර්වචන විවිධ පුද්ගලයන් පළ කරපු අදහස් ඒව ලියන්න පුළුවන්. ප්‍රජාව කියන්නේ මහ ජනතාව, තන්ත්‍රය කියන්නේ පාලනය. මහ ජනතාවගේ පාලනය. දැන් මහ ජනතාවගේ පාලනය කියන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ තේරුම. අර්ථය ඒක. හරි. දැන් මහ ජනතාවගේ පාලනය ක්‍රියාත්මක කරන ප්‍රධාන ක්‍රමවේද දෙකක් අපට ගන්න පුළුවන්. ප්‍රධාන ක්‍රමවේද දෙකක්. මේක කෙටි ලිඛිත ප්‍රශ්නයක්, SQ ප්‍රශ්නයක්. අර මම හැමතිස්සෙම කියන්නේ. එකක් තමයි ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. මේක අර ග්‍රීසි ටීච් එක මතක ඉන්න ඔයාලට ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ඩිරෙක්ට් ඩෙමොක්‍රසි කියලා කියන්නේ. අනික තමයි වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය. ඉන්ඩිරෙක්ට් කියලා එකට කියන්න පුළුවන්. වක්‍රයි. නැත්නම් ඒකට නියෝජිත කියලා කියන්නත් පුළුවන්. නියෝජිත. ඒකට කියන්න පුළුවන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියලා. මේ දෙකම කියන්නේ හේතු දෙකක් තියෙනවා. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ ජනතාව ඍජුව සම්බන්ධ වෙන්නේ නැහෙනි. ජනතාව තමන්ගේ ඡන්ද කොට්ටාසයෙන්, මැතිවරණ කොට්ටාසයෙන්, නැත්නම් ඡන්ද කොට්ටාසයෙන් නියෝජිතයෙක් තෝරලා මේනේ නියෝජිතයා තෝරන්නේ ජනතාව, right? മന്ത്രിලා කියලා කියන්නේ අපි ඒකනේ മന്ത്രി කියලා කියන්නේ. තෝරලා එයා තමයි පාලනයට සම්බන්ධ කරන්නේ අපි වෙනුවෙන්. එතකොට මහ ජනතාවගේ නියෝජිතය තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ පාලනයට සම්බන්ධ වෙන්නේ. ඔය මැති වරණ කියන එකේ තේරුමත් ඒකනේ. මැති മന്ത്രിවරු වරණය කරනවා කියන්නේ තෝරනවා කියන එක. භාෂාත්මක අර්ථ එහෙම ගන්න පුළුවන්. එතකොට දැන් අපි විසින් යවන පාලකයෝ අපට 100% කොයිතරම් ප්‍රමාණයකට වග කියයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි පාලකයන් තේරුවෙන් පස්සේ අපි යවන පාලකයෝ අපට දීපු පොරොන්දු පොරොන්දු ප්‍රකාරව කොයිතරම් වැඩ කරයිද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. අපි හිතමු මේගොල්ලෝ තෝරන්නේ අවුරුදු 5කට කියලා සරලව. අවුරුදු 5ක නිල කාලයකට තෝරන සෑහෙන අවදානම් සහගතයි. මොන නිල කාලයකට තේරුවත් අවදානම් සහගත හේතුව මේගොල්ලෝ යලි ප්‍රජාවට වග කියන බන්ධනයක් නැත්තම්, එහෙම ක්‍රියාවලියක් නැත්තම් අපි මෙයාලට අපේ බලය පෙරළුවන් පස්සේ පාලකයන්ට එයාලගේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපිට මැදිහත් වෙන්න විදිහක් නැහැ. එතකොට මේගොල්ලොන්ට මේ නිල කාලය තුල තමන්ගේ හිතුමනාපේ දැන් සරල අපි ගන්නවා එහෙම වැඩ කරන්න පුළුවන්. එතකොට ජනතාපේක්ෂා ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයේ පටන් ගන්න කාලයක් යද්දි තේරුණා ජනතාවාදී පාලකය තෝරන පාලකයෝ යලි ජනතාවට වැඩ කරනවා කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවලදී වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වන ගමන්ම සමහර රාජ්‍යයන් වල ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ග තියෙනවා. පාලකයොත් ඉන්නවා සමහරලාට ඍජුව පාලකයෝ මේ
ජනතාව පාලන කටයුතු වලට සම්බන්ධ වුණා. ඍජුව සම්බන්ධ වුණා. ඍජුව සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරයේ ආකෘතීන් හැදුවා. ඒ කියන්නේ ක්‍රමවේද හැදුවා කියලා. දැන් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදී කියලා හැමදාම වතුරනවනේ රටක් විදිහට නේද? ඒ ජනතාවට වෙච්ච යහපතක් ලෙස බැලුවහම සෑහෙන අඩුයිනේ. ඒකට හේතුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රාථමිකම අවධියක අපි ඉන්නේ. රටක් විදිහට. ජනතාවට පුළුවන් පාලකයා තෝරන්න විතරයි. ඉන්හිහා භූමිකාවකට යන්න බෑ. ඉන්හිහා අධීරකට යන්න බෑ. ඉතින් ලෝකේ සමහර රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී වර්ධිත තත්ත්වයන් එක්ක ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය බාර කරගෙන ආවා. ඒ එකක් තමයි ජනමත විචාරණය කියලා කියන එක. ජනමත විමසුම කියලා කියන්න පුළුවන් විමසුම. ඊට පස්සේ පුනරාවර්තනය. මම මේව ගැන වෙනම කතා කරන්නම් කොටස් ටිකක් ඔයාලට වෙනම තැනකදී. ජනමත විමසුම පුනරාවර්තනය, වෙබ්සයිට් ක්‍රමය, ජනතා ආඥා ක්‍රමය වගේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ග ගෙන ආවා. එතකොට වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ආපු යම් යම් ඌනන තත්ත්වයන් අඩුපාඩු හරි ගස්සන්න ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ග රටවල් වල යොදාගත්තා. ඒවට තමයි අපි කියන්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ග කියලා. එතකොට ජනමත විචාරණය කියන එක එහෙමනම් තේරුම් ගන්න ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ගයක්. ඒ කියන්නේ ජනතාව ඍජුව පාලන කටයුතු වලට සම්බන්ධ කරගන්න යොදා ගන්න එහෙම නැත්නම් භාවිත කරන උපාය මාර්ගයක්. මේ තත්වයන් එක්ක පොඩ්ඩක් 78 ජනමත විචාරණය 78 කියන වර්තමාන පාලක ක්‍රමයේදී අන්න ඒකේ ජනමත විචාරණය ගැන කතාව පටන් ගන්නව නම් තමයි වඩා සාර්ථක වෙන්නේ. හරිද? එතකොට ලංකාවේ වෙන ආණ්ඩු ක්‍රමවල නැත්නම් වෙන පාලන ක්‍රම යටතේ ජනමත විචාරණය කියලා එකක් තිබිලා නැහැ. ඒ කියන්නේ 78 ආණ්ඩු ක්‍රමයේ ජනමත විචාරණය කියලා කියන්නේ නව අංගයක්, අලුත් අංගයක්. දැන් එතන ඉඳන් වැඩි පටන් ගන්නවා. ජනමත විචාරණය කියන එක දැන් ඒක මොකක්ද කියන එක ගන්න ඕනේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ගයක් කියන එක තේරුම් ගත්තාම හරියි. හරි. ඊපස්සේ බලන්න එහෙනම් දැන් 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තමයි ලංකාවට අදාළව පළමු වතාවට ජනමත විචාරණය හඳුන්වලා දුන්නේ. ඒක නිසා 1978 ආණ්ඩු ක්‍රමයේ නැත්නම් පාලන ක්‍රමයේ නව අංගයක් කියලා එකට කියන්නේ. නව අංගයක්. එකතු කරලා කියනවා නම් නවාංගයක්. තමයි ජනමත විචාරණය කියලා කියන්නේ. මොකක්ද ජනමත විචාරණය කියලා කියන්නේ කියන ප්‍රශ්නයක් අහුවොත් අපි මොකක්ද? පැහැදිලිව ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ගයක්. ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ගයක්. ඒ කියන්නේ ජනතාව ඍජුව පාලන කටයුතු වලට සම්බන්ධ කරගන්න උපාය මාර්ගයක්. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වන රටවල් වල ඇතැම් තීරණාත්මක අවස්ථාවන් වලට ජනතාව ඍජුව පාලන කටයුතු වලට සම්බන්ධ කරගන්න අවශ්‍ය වෙන වෙලාවල් වලට එහෙම සම්බන්ධ කරගන්න තමයි ජනමත විචාරණය වගේ උපාය මාර්ග නැත්නම් ඒ වගේ ක්‍රමවේද යොදාගෙන තියෙන්නේ. හරි. ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ගයක් කියන එක මුලින්ම අපි මතක තබා ගන්න ඕනේ. ඒක වැදගත් දෙයක්. හරි. දැන් මේක යනු මොකක්ද කියලා උතින් මේක පොඩ්ඩක් විස්තර කරන්නකෝ. ජනමත විචාරණය කියන එක කොහොමද නිර්වචනය කරන්නේ? චූටි නිර්වචනයක් අපි බැලුවොතින් ජනමත විචාරණය කියන්නේ මොකක්ද කියන එකට අදාළව මෙන්න මෙහෙම එකක් අපිට කියන්න පුළුවන්. යම් නිශ්චිත කාලපරාසයක් තුල යම් නිශ්චිත කාලපරාසයක් තුල දේශපාලනික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් පිළිබඳව ජනතාව දරන මතය. දැන් අපි හිතමු රටේ මොකක් හරි වශයෙන් දේශපාලනික වශයෙන් ප්‍රශ්නයක් නැත්නම් රටේ ජනතාව දරන මතය විමසන්න ඕන. මොකක් සම්බන්ධයෙන්ද දේශපාලනික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සිද්ධියක් වෙන්න පුළුවන්. කරුණක් මේ ඕන එකක් වෙන්න පුළුවන්. එතකොට දේශපාලනික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් සිදුවීමක් කරුණක් සම්බන්ධයෙන් ජනතාව දරන මතය. ඒ කියන්නේ ජනතාව දරන මතය. ජනතාව දරන මතය විමසන්න තමයි ජන විචාරණය නැත්නම් ජනමත විමසුම කියන උපක්‍රමයන් හදලා තියෙනවා.
එතකොට මේක විමසන්නේ ජනමත විචාරණයක් කරා. ඒ කියන්නේ නිකන් ඡන්දයක් වගේ එකක්ද? හරියටම හරියු. මේක මැතිවරණයක්. නැත්නම් ඡන්දයක්. ජනතාව දරන මතය විමසනවා දැන් දේශපාලනික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් හෝ සිදුවීමක් සම්බන්ධයෙන්. හරි. ඒක තමයි යනු කියන එකට අදාළ උත්තරේ කියන්න වෙන්නේ. යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ දේශපාලනික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් ජනතාව දරන්නා වූ මතය විමසන්න නැත්නම් මතය විචාරන්න තමයි ජනමත විචාරණය කියන සංකල්පය නැත්නම් උපක්‍රමය නිර්මාණය කළ තියෙන්නේ. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වගන්තිය 86 වගන්තිය 85 86 87 කියන වගන්ති ටිකේ මේක මේ වගන්ති මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. 85 86 87 වගන්ති වල තමයි ජනමත විචාරණයට අදාළ විධිවිධාන සඳහන් කරලා තියෙන්නේ. ජනමත විචාරණයට අදාළ විධිවිධාන සඳහන් කරලා තියෙන්නේ මෙන්න මේ වගන්ති වල. හරි. ජනමත විචාරණ සාමාන්‍යයෙන් 78 ආණ්ඩුක්‍රමය ගැන කතා කරනකොට දැන් හරි ජනමත විචාරණය කියන්නේ මොකක්ද? ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ගයක්. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී තිබ්බත් ඒක අවශ්‍ය වෙනවා කියලා යම් ප්‍රමාණයක පැහැදිලි කිරීමක් අපි කරමු. ඊට පස්සේ ඒ යනු මොකක්ද? දේශපාලනික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් සිදුවීමක් කරුණක් සම්බන්ධයෙන් ජනතාව දරන මතය විමසන දෙනලද කාල පරිච්ඡේදයක් තුල 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන වගන්තිවලද මේක තියෙන්නේ? 85 86 87 කියන වගන්තිවල තමයි මේ ගැන සඳහන් කරලා තියෙන්නේ. මේ ජනමත විචාරණ කැදවීමේ බලය කවුද ජනමත විචාරණේ තියන්නේ කියලා නිකන් අපි කතා කරලිමුකෝ. හැම මැතිවරණයක්ම පාර්ලිමේන්තු මැතිවරණයේ වේවා ජනාධිපතිවරණයේ වේවා හැම මැතිවරණයක්ම තියන්නේ අපි දන්නවනේ මැතිවරණ සේවා කමිෂන් සභාවනේ. ඒ වගේම තමයි ජනමත විචාරණය පවත්වන්නේ තනිකරම මැතිවරණ සේවා කමිෂන් සභාව විසින්. එහෙනම් අපි ඊළඟ කාරණාව ගැන ලියමු. කොහොමද මේක පවත්වන්නේ? පවත්වන්නේ කවුද? කොටස් කළ මාතෘකාව ඉගෙන ගන්න. මේක කියන්නේ මැතිවරණ සේවා කොමිෂන් සභාව. මැතිවරණ සේවා කොමිෂන් සභාව. මැතිවරණ කොමසාරිස්තුමා ඉන්නේ කොමිෂන් සභාවේ ටීම් එකේ ඉන්නු. මේගොල්ලෝ තමයි මේක මැතිවරණයක් ලෙස තියන්නේ. ඔච්චරයි. හරි. එතකොට මේ ජනමත විචාරණ කැඳවන්නේ කවුද? අන්න වැදගත්ම කොටස. මේ මැතිවරණය නැත්නම් ජනතාව කරන අදහස විමසීමේ අදහස මේක කැඳවීමේ බලය කාටද තියෙන්නේ? ඔයාලට මතක ඇති අපි පාර්ලිමේන්තුව ගැන කතා කරද්දී කතා කළා ජනමත විචාරණ කැඳවීමේ බලය ලංකාවේ ජනාධිපතිවරයා සතුයි. එතකොට ජනමත විචාරණ කැඳවන්නේ ජනාධිපතිවරයා විසින්. මොන වගේ අවස්ථාවලදීද පුළුවන් ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් කැඳවන්න? ඒක තමයි ඊළඟට මේ මාතෘකාවේ තියෙන වැදගත්ම කොටස. ජනමත විචාරණයක් කැඳවන්න ජනාධිපතිවරයාට පුළුවන් වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද? පැහැදිලිව අපට අවස්ථා දෙකක් පේනවා. ජනමත විචාරණ කැඳවන්න පුළුවන් අවස්ථා දෙකක් පේනවා. ඒක අවස්ථා දෙකක් කියලා නෙමෙයි ඒක කියන්න ඕනේ ඇත්තටම මේ. ආකාර දෙකක් කියලා ගත්තොත් වඩා හොඳයි. හරිද? එකක් තමයි ජනාධිපතිවරයා අනිවාර්යෙන් බැඳී සිටින අවස්ථාවක් තියෙනවා. අනිවාර්ය අවස්ථාව. එතකොට ජනාධිපතිවරයා ජනමත විචාරණ කැඳවන්න ඕන. අපි අනිත් එක නිකන් සාමාන්‍යයෙන් ලියාගමු සාමාන්‍ය අවස්ථාව කියලා. එතුමට අවශ්‍ය නම් එතුමට කැමැත්තක් තියෙනවා නම් ජනමත විචාරණයක් කැඳවීමේ බලයක් තියෙනවා. අනිවාර්ය අවස්ථාව මොකක්ද ජනමත විචාරණයක් කැඳවන්න තියෙන? ඒ කියන්නේ ජනතාවගේ මතය විමසන්න සිදුවන අනිවාර්ය අවස්ථාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියනවා. එකක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. හිමින් තේරුම් ගන්නකෝ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ජනමත විචාරණයක් කැඳවන්න වෙනවා.
දැන් පහුගිය කාලේ අපිට මතකයි 18 19 20 වගේ සංශෝධන ගෙනාවා. නමුත් ජනමත විචාරණයක් කැදෙන්නේ නැහැ. පාර්ලිමේන්තු එකකින් කරගත්ත වැඩි. එතකොට මොන වගේ සංශෝධනයක්ද ඕන වෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියනවා පළවන වගන්තිය, දෙවන වගන්තිය, තුන්වන වගන්තිය, හයවන වගන්තිය, 7 8 9 10 11 30 දෙක වගන්තිය 62 දෙක වගන්තිය මෙන්න මේ වගන්ති මෙන්න මේ ව්‍යවස්ථා මේව සංශෝධනය කරන්න ඕන නොතින් වැරදිලා හරි පාර්ලිමේන්තුවේ 3/2කට විතරක් ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකට විතරක් මේව සංශෝධනය කරන්න බෑ මේවා හැර අනෙක් ඕනෑම වගන්තියක් පාර්ලිමේන්තුවේ 3/2කට ඒකට කියන්නේ විශේෂ බහුතරයකට කියලා විශේෂ බහුතරයකට ඒ කියන්නේ 150ක් අත්උස්සද්දි හෝ ඊට වැඩියෙන් අත්උස්සද්දි සංශෝධනය කරන්න පුළුවන් වුණාට පළවන වගන්තිය දෙවන වගන්තිය 3 6 7 8 9 10 11 32 62 කියන වගන්ති සහ උපවගන්ති පාර්ලිමේන්තුවේ 3/2කට විතරක් සංශෝධනය කරන්න බෑ. ඒකට අන්න අපට අවස්ථාවක් තියෙනවා අපේ අදහසක් කියන්න. ඒ කියන්නේ ජනතාවගේ අදහසක් කියන්න පුළුවන් කමක් තියෙනවා. අනිවාර්යෙන් විමසන්න ඕන. පළවෙනි වගන්තිය කියන්නේ රජය කියන කොටස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රජය. ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයයි. නැත්නම් ජනරජයේ වේ. අන්න ඒක වෙනස් කරන්න ඕන නම් පාර්ලිමේන්තු එකේ 3/2කට විතරක් බෑ. ජනතාවගේ අදහස විමසන්න ඕන. ඒකීය රාජ්‍ය ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යයක් කියලා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය කියන්නේ. ඒකීය රාජ්‍ය වෙනස් කරන්න ඕන නම් පාර්ලිමේන්තු එකේ මන්ත්‍රීවරු 150ක් හෝ ඊට වැඩි කැමතුමාට බෑ. ජනතාවගේ අදහස ඕන. විමසීම ජනතාවගේ එකඟතාවය ඕන. තුන්වෙනි වගන්තිය කියන්නේ ජනතා පරමාධිපත්‍යය. පාලකයන් තෝරන්නේ ජනතාවට බලය තියනවා කියන එක. 6න් කියන්නේ ජාතික කොඩිය ගැන. 7න් කියන්නේ ජාතික ගීය ගැන. 8න් කියන්නේ ජාතික දිනේ ගැන. 9න් කියන්නේ බෞද්ධ ආගමට ප්‍රධාන ස්ථානයක් දෙන භාවය. මෙන්න මේ විදිහට විවිධ වගන්ති වල ඔය වගන්ති සෙට් එකේ 10න් නිදහස ගැන කියනවා 11න් මූලික අයිතිවාසිකම් ගැන කියනවා මෙන්න මේ දේවල් ටික වෙනස් කරන්න ඕන නම් මේවැ යම් බඳු වෙනස්කමක් සිදු කරන්න ඕන නම් පාර්ලිමේන්තුවේ 3/2ක් කැමති වෙලා മന്ത്രിවරු ඉන් පස්සේ අන්නේ පනත ජනතාවට යොමු කරලා ජනමත විමසුමක් මගින් ජනතාවගේ කනතාවය ලබා ගන්න ඕන. එහෙම නැතුව මේ වගන්ති වෙනස් කරන්න බෑ. එතකොට ජනමත විචාරණයක් අනිවාර්යෙන්ම ඕන ව්‍යවස්ථා සංශෝධනයකට. ව්‍යවස්ථාවේ මොන වගන්ති උපවගන්තිද මේ වගන්ති උපවගන්ති සංශෝධනය කරන ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා ජනමත විචාරණයක් හැදවන්න. මම හිතන දැන් ඒක තේරෙන්න ඕන හැමෝටම. දෙක තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි විටක ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි විටක ජනමත විචාරණයක් හැදවන්න ජනාධිපතිවරයා බැඳී ඉන්නවා. බොහෝ වෙලාවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා සිටින්නේ මෙන්න මේ වගේ නීති සංශෝධනය කරන්න ඕන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙනවා ජනමත විචාරණයක් හැදවන්න සිද්ධ වෙනවා කියලා අපිට මෙන්න මේ වගේ ටිකක් සංශෝධනය කරගන්න ඕන. තුන අවස්ථාවක් අපිට ගන්න පුළුවන් කැබිනට් මණ්ඩලය තුල අනුමත කරන ලද නැත්නම් කැබිනට් මණ්ඩලය තුල සිදු කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාට යම් වෙලාවක ජනමත විචාරණයක් හැදවන්න වෙන්න පුළුවන්. මේ වගේ ජනමත විචාරණයක් හැදවන්න අනිවාර්යෙන් ජනාධිපතිවරයා බැඳී ඉන්න අවස්ථා කිහිපයක් තියෙනවා. මේක තමයි ප්‍රධාන අවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ වගන්තික සංශෝධනය කරන්න ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා ජනමත විචාරණයක් හැදවන්න. මේට අමතරව සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාට අවශ්‍ය නීතියක් පාර්ලිමේන්තුව හදලා දෙන්නේ නැත්නම් සම්පාදනය කර දෙන්නේ නැත්නම් අන්න ඒ වගේ වෙලාවට ජනාධිපතිවරයාට පුළුවන් ඍජුව ජනතාව ඉස්සරහට ගිහිල්ලා
මෙහෙම නීතියක අවශ්‍යතාවය තියෙනවා කියලා පැහැදිලි කරලා ජනමත විචාරණය පවත්වන්න නැත්නම් කැඳවන්න. ඒ කියන්නේ ජනාධිපතිවරයාට අවශ්‍ය නීතියක් කවුද පාර්ලිමේන්තුවේ 225 අතරින් සම්මත කරගන්න බැරි වෙලාවක් තියෙනවා. එහෙම සම්මත කරලා දෙන්නේ නැත්නම් අන්න පුළුවන් කමක් තියෙනවා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව මගහැරලා කෙලින්ම මහ ජනතාවට කතා කරලා ඒ පනත ජනතාවට ඉදිරිපත් කරන්න. ජනතාව මේක අනුමත කරවොත් ඒක නීතියක් බවට පත් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ නීති හදන්න 78 ව්‍යවස්ථාවේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එක තමයි පාර්ලිමේන්තුව හරහා, දෙක තමයි ජනමත විචාරණය හරහා. ජනමත විචාරණය නිසා පාර්ලිමේන්තුවේ බලය අවප්‍රමාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඍණ කියලා දාන්න පුළුවන් අඩු වෙලා තියෙනවා. තව අවස්ථාවක් අපිට කියන්න පුළුවන් ජාතික වශයෙන් වැදගත් වශයෙන් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ජනතාව දරන මතය ජනාධිපතිතුමාට දැනගන්න අවශ්‍ය නම් ඒ වගේ වෙලාවකට ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා ජනමත විචාරණයක් හැදවලා ජනතාව දරන මතය විමසන්න. මේ විදිහට ජනමත විචාරණ හැදවන්න ජනාධිපතිවරයාට තියෙන බලය හැකියාව අපට කැලේ දෙකක් යටතේ බෙදා ගන්න පුළුවන්. අනිවාර්යෙන් තියෙන අවස්ථාව සහ සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ජනමත විචාරණයක් හැදවන්න පුළුවන් හැකියාව කියලා. හරි. ජනමත විචාරණය පවත්වන්නේ මම කලින් කිව්වා මැතිවරණ සේවා කමිෂන් සභාව විසින්. මැතිවරණ කොට්ටාස බෙදන්න ඕනද? ඒ කියන්නේ ඡන්ද කොට්ටාස එහෙම බෙදන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිවරණය වගේමයි මෙතන කෙටි ප්‍රශ්නයක් තියෙනවා. සමස්ත ලංකාවම එකම ඡන්ද කොට්ටාසයක් ලෙස ලංකාව එකම ඡන්ද කොට්ටාසයක් නැත්නම් මැතිවරණ කොට්ටාසයක් කියලා කියන්නේ තෝකටම තමයි. අරගෙන තමයි ජනමත විචාරණය පවත්වන්නේ. මෙහෙම තියෙන අනිත් එකම මැතිවරණය ජනාධිපතිවරණය විතරයි. අපි දන්නවා පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා මැතිවරණ නේද? ඒවට තියද්දී ඡන්ද කොට්ටාස බෙදනවා. පාර්ලිමේන්තු මැතිවරණ කියන්නේ මැතිවරණ කොට්ටාස 22ක් බෙදනවා. එහෙමනේ. හැබැයි ජනාධිපතිවරණේ එක මැතිවරණ කොට්ටාසය ලංකාවේම එකක්. ඒ වගේම තමයි ජනමත විචාරණේ සමස්ත ලංකාවම එකම මැතිවරණ කොට්ටාසයක් ලෙස සලකන්නේ, එකම ඡන්ද කොට්ටාසයක් ලෙස සලකන්නේ. ඒ කියන්නේ ඒක අතර මේ බෙදීම් නෑ, දේශ සීමා බෙදීම් එහෙම බෙදීම් නෑ. එතකොට එතන තියෙන කෙටි ප්‍රශ්න තමයි ලංකාව එක් මැතිවරණ කොට්ටාසයක් ලෙස අරගෙන පවත්වන මැතිවරණ වර්ග දෙක. එකක් ජනමත විචාරණය, අනික ජනාධිපතිවරණය. හරි. මෙහෙම තමයි පවත්වන්නේ. මෙහෙම පවත්වලා ප්‍රතිඵල කියන්නේ කොහොමද? දැන් අපි දන්නවනේ ජනාධිපති ලෙස තේරෙන්න 150ක් සහ තව එක් ඡන්දයක්. 150ක් සහ තව එක් ඡන්දයක්. කියන්නේ 150ට වඩා වැඩි හෝ 150ක් සහ තව එක ඡන්දයක් ගන්න නියෝජිතය තමයි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වෙන්නේ. දැන් ජනමත විචාරණයේ ජනතාව සම්මත කළාද? එහෙම නැත්නම් ජනතාව එකඟ වුණාද? ජනතාව එකඟ වුණේ නැද්ද කියන එක අපි කොහොමද තෝරගන්නේ, තීරණය කරන්නේ? ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්න මෙහෙම කියනවා. ආකාර දෙකක් කියනවා. රටේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවේ රටේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් රටේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් රටක ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව එකක් හිතන්නකෝ. ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 3/2ක් ඡන්දේ දාන්න ඇවිල්ලා ප්‍රශ්නයක් නැහැ ඇවිල්ලා. ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 3/2ක් ඡන්දේ දාන්න ඇවිල්ලා. ඒ කියන්නේ 300ක් ඉන්නව රටේ. ලේසියෙන් එහෙම ගත්තාම නේද? 300ක් ඉන්නව රටේ. 300න් 200ක් ඡන්දේ දාන්න ඇවිල්ලා තියෙනවා. 300ක් ඉන්නව 300න් 200ක් හොයිට වැඩියෙන් ඡන්දේ දාන්න ඇවිල්ලා. එහෙම වෙලාවක ඒ ආපු ප්‍රමාණයෙන් දෙකෙන් එකක් පක්ෂව දීලා නම්, දෙකෙන් එකක් හා කියලා නම්, කැමතිද කියලා හද්දී ඔව් කියලා නම්
කියලා නම් අන්න ඒක ජනතාව ඒ ජනමත විචාරණයෙන් අහපු දෙයට කැමතියි කියලා බාර ගන්න. තුනෙන් දෙකක් ඡන්දේ දාලා ඒකෙන් දෙකෙන් එකක් හරි ඔව් හරි කියලා නම් ඒ ජනමත විචාරණයට ඒ අහපු ප්‍රශ්නෙට ජනතාව කැමතියි කියන එක තමයි ඒකේ අදහස. ඒක ජනතාව සම්මත කරා කියලා ගන්නවා. අපි දන්නවා ලංකාවේ ඡන්ද දැමීම සම්බන්ධයෙන් ටිකක් උනන්දුව අඩුයිනේ. ටිකක් විතර මොකද ලොකුවට නෙමෙයි යම් අඩුවක් තියෙනවා. අපි හිතමු තුනෙන් දෙකක් ඇවිල්ලා නැහැ. තුනෙන් දෙකක් ඇවිල්ලා නැහැ කියන එකේ අදහස මොකක්ද? 300ක් ඉන්නකොට 200ක් ඡන්දේ දාලා නැහැ. කියන්නේ අනිවාර්යෙන් 200ට අඩුයි. ඒකනේ අදහස. තුනෙන් දෙකක් ඉන්න වෙලාවට තුනෙන් දෙකක් ඇවිල්ලා නැහැ කියලා කියන අනිවාර්යෙන් 199 ඉඳලා තමයි වැඩේ පටන් ගන්න. ඊට වඩා අඩුයි ප්‍රතිශතය. අන්න ඒ වෙලාවට තුනෙන් එකක් පක්ෂව දාලා තියෙනවා නම් තුනෙන් එකක් මේකට හා කියලා කියනවා නම් ඔව් කියලා කියනවා නම් ඒකත් ජනතාව සම්මත කරා කියලා පිළිගන්නවා. ඒ කියන්නේ තුනෙන් දෙකක් දාලා නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් ඊට වඩා අඩුයි. නේද? අඩු වෙලාවක තුනෙන් එකක් උනත් හා කියලා තියෙනවා නම් ජනතාව මේක බාරගත්ත කියලා තමයි සාමාන්‍යයෙන් පිළිගන්නේ. එතකොට ජනමත විචාරණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ආකාර දෙකයි සරලව තේරුම් ගන්න. පළවෙනි ආකාරය තමයි ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක් හා කියලා. තුනෙන් දෙකක් කැමතියි කියලා නම් ඒක ජනතාව පිළිගත්ත වෙනවා. මම මේ තේරුම් ගන්නයි කිව්වේ 300ක් ලියාපදිංචි ඡන්ද තියෙනවා රටේ 200ක් කොයිට වැඩියෙන් ඡන්දේ දාලා තියෙනවා. ඒකෙන් දෙකෙන් එකක් හා කියලා නම් භාගයක් කැමති ප්‍රකාශ කළා නම් ඒක ජනතාව බාරගත් එකක් හැටියට තමයි තේරෙන්නේ. එතකොට අදහස තමයි සාමාන්‍යයෙන් 100ක් මේකට කැමති වෙලා තියෙනවා. 100ක් හෝ 100ට වැඩියෙන් කැමති වෙලා තියෙනවා කියන එක තමයි අදහස. මේ වෙලාව කියන තුනෙන් දෙකක් ඇවිල්ලා නැහැ ඡන්දය දාන්න. ඒ වෙලාවෙන් තුනෙන් එකක් පක්ෂව දාලා නම් ආපු කට්ටියෙන් තුනෙන් එකක් පක්ෂ වෙලා නම් ඒ කියන්නේ සරලව 100ක් කියන එක තමයි අදහස. ජනමත විචාරණය ජනතාව බාරගත්ත කියලා තමයි පිළිගන්නේ. තව වැදගත්ම කොටසක් තියෙනවා. මේවා හරිය සරලව සියුම්ව තේරුම් ගන්න ඕන දැන් 78 නවාංග. දැන් මේ ජනමත විචාරණයට ජනතාව අනුමැතිය දීපු මෙන්න මේ ප්‍රතිඵල ලේඛනය මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රමුඛ මැතිවරණ සේවා කමිෂන් සභාවේ ඡන්ද ප්‍රතිඵලය අතට අරගෙන මේව ගණන් කරලා ඉවරලා පේනවා ඒගොල්ලෝ ජනතාව මේක සම්මත කරලා. තාම නීතියක් වෙන්නේ නැහැ. ජනතාවගේ අනුමැතිය හම්බෙලා හැබැයි තාම නීතියක් නෙමෙයි. අන්න ජනතාව දීපු මෙන්න මේ එකඟතාවය නීතියක් බවට පත් වෙන්නේ මෙන්න මේ වැඩේ උනෙන් පස්සේ. මේකත් SQ ප්‍රශ්නයක්, කෙටි ප්‍රශ්නයක්. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 30 ඉඳලා 31 ඉඳලා 50 දක්වා තරහන කෙටි ප්‍රශ්න 4 ප්‍රශ්නයක් වලට මේකපත් වෙන්න පුළුවන්. ජනමත විචාරණයකදී ජනතාව හා කියපු ජනමත විචාරණයකදී ජනතාව හා කියපු ඒ කියන්නේ හා කියලා කියනගෙන ඒගොල්ලෝ එකඟතාවයේ දීපු 50ක් කෙටුම්පතක් නීතියක් වෙන්නේ කාගේ අවසාන අනුමැතියෙන්ද? ඒකට අවසාන අනුමැතිය දෙන්නේ ජනාධිපතිවරයා. කොහොමද අනුමැතිය දෙන්නේ? අන්න අර රිසල්ට් ෂීට් එකට යාත්සන් කරලා. ඒක ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුව සකස් කළ 50ක් කෙටුම්පතක් නීතියක් බවට පත්වන්නේ කතානායකගේ අත්සනින්. මේක SQ ප්‍රශ්නයක්. වැදගත් ප්‍රශ්නයක් නේ. එතකොට නීති හදන ක්‍රම දෙකක් තියෙනවා 78 ව්‍යවස්ථාවට අනුව. එකක් තමයි පාර්ලිමේන්තුවට පුළුවන් පාර්ලිමේන්තුව සකස් කළ 50කට නම් අවසාන අනුමැතිය හම්බෙන්නේ දෙන්නේ කතානායකවරයා. ජනමත විචාරණයක් කරහා ජනතාව අනුමත කරපු 50ක් එහෙම නැත්නම් කෙටුම්පතක් නීතියක් බවට පත්වන්නේ ජනාධිපතිවරයා සංකරයි පස්සේ. එතකොට සමහර වෙලාවට ජනමත විචාරණ සම්බන්ධයෙන් මැතිවරණ පෙත්සමක් මේක දූෂිතයි කියලා කම්ප්ලේන් එකක් දානවා නම් ඒක දාන්න වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ කියන්නේ මැතිවරණ ජනමත විචාරණය සම්බන්ධ ඡන්ද පෙත්සමක් ආවොත් මේ එහා කොනටම දේවල් කියන එකයි ඡන්ද පෙත්සමක් ආවොත් ඒක විභාග කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ජනාධිපතිවරණය සම්බන්ධ ඡන්ද පෙත්සමක් විභාග කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. සුප්‍රීම කෝට් කියන එක ශ්‍රේෂ්ඨාධිකරණය කියන එක. සුප්‍රීම කෝට් කියන එක සුප්‍රීම අධිකරණය කියලා සිංහලෙන් ලියලා තියෙනවා. ඕනතරම් මම දැකලා තියෙනවා. සුප්‍රීම අධිකරණය.
අර ඉංග්‍රීසි වචනේ හිමම අරන් කෝට් කියන එක නැතුව අධිකරණය කියලා දාලා ලියනවා. සුප්‍රීම අධිකරණය කිව්වොත් කමක් නැහැ එහෙම ලියලා තියෙන දැන් අවස්ථා තියෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණය තමයි ඒව විභාග කරන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි ජනමත විචාරණයට අදාළ කාරණා ටික ලංකා ඉතිහාසයේ මේ 78 හඳුන්වලා දීපු නවාංගය එක් වෙලාවක් හරි පාවිච්චි කරලා තියනවාද? එක අවස්ථාවකදී හරි යූස් කරලා තියනවාද? 1982 අවුරුද්දේ උදාහරණයක් 1982 අවුරුද්දේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ජනාධිපතිවරයා ෆස්ට් ටයිම් ජනමත විචාරණය කියන එක ලංකාවේ පාවිච්චි කරනවා පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කර ගැනීම සඳහා. පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කර ගැනීම සඳහා. ඒ වෙලාවේ ඒ ජනමත විචාරණය ජනතාව සම්මත කළා. ඒ නිසා පාර්ලිමේන්තු නිල කාලය දීර්ඝ කර ගැනීමේ හැකියාවක් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට ඇති වෙනවා. මේක සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන වේදිකාවේ කියන්නේ කලගෙඩි ලාම්පු සෙල්ලම කියලා. කලගෙඩි ලාම්පු සෙල්ලම වෙයි පාවිච්චි කළේ අපි දන්නවා ලංකාවේ සාක්ෂරතාවයේ ඉහළ මට්ටමක තිබුණාට ওই දේශපාලන පක්ෂවලට පාට දේශපාලන පක්ෂවලට ලාංඡන මම මේක කරාවලට යටත් විදිහට දේශපාලනය ගැන කතා කරනකොට සර්වජන ඡන්ද බලය අපට ප්‍රධානය කරන වෙලාවෙ තිබුණු ලොකු ප්‍රශ්නයක් තමයි සාක්ෂරතාවය සම්බන්ධ ප්‍රශ්නය. ඡන්ද බලය හොෝගාලා දෙද්දි ගමේ ඉන්න සියලු මිනිස්සුන්ට නගරේ ඉන්න සියලු මිනිස්සුන්ට ලිවීමේ හා කියවීමේ හැකියාව තිබුණේ නැහැ. දැන් 90 ගණක් තියෙනවා කියලා කියනවා. එහෙම මම මැනලා නැහැ නේ මම නේද? මැන්නද කියලා මම දන්නේ නැහැ. අත්‍තර මේ නිසා මට කියන්න බෑ. හැබැයි අපිට එහෙම කියවීමේ හා ලිවීමේ හැකියාව මැන්න කියලා මෑත ඉතිහාසයේ මොකක් කරේ කියලාද මතක නැහැ. ඉන්න මිනිස්සු නම් අවුරුදු 10කට වතාවක් විතර ජනමත විචාරණේ මොකද ඒක ජන සංගරණයක් කියලා වෙලා මම ගණන් කරනවට දැන් කියවීමේ ලිවීමේ හැකියාව මැන්නේ කොතනින්ද කියලා ඉන්න ඇත්තටම මම දන්නේ නැහැ. හැබැයි කියනවා 90 ගණක් තියෙනවා කියලා. හැබැයි 1982 කැමති නම් මොකද්ද අකමැති නම් මොකද්ද කියන එකට අදාළව ලාංඡන දෙකක් තමයි තිබ්බේ. හා නම් මොකද්ද බෑ නම් මොකද්ද කියන එකට කලගෙඩි ලාම්පු සෙල්ලම කියලා තමයි මේකට කිව්වේ. ඒකට හේතුව සාක්ෂරතාවය සම්බන්ධ ප්‍රශ්න නිසා කලගෙඩිය සහ ලාම්පුව කියන සංකේත දෙක පාවිච්චි කළා. කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරන්න මේ දෙක තමයි පාවිච්චි කළේ. හරි. ඒක තමයි ලංකා ඉතිහාසයේ එකම අවස්ථාව ජනමත විචාරණය පවත්වලා තියෙන ඒ ජනමත විචාරණය ජනතාව අනුමත කරා කියලා තමයි ගන්න. ඒක තිබ්බේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් තමයි කැදවුවේ. හේතුව පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කර ගැනීමේ අවශ්‍යතාවයක් එක්ක. මෙන්න දැන් මම මෙච්චර වෙලා කියලා දීපු දේවල් ටික නිමින් අත්ගාලා අනිත් පැත්තට රිපීට් කරලා දාන්නම්. මෙන්න මේකයි මම අද කළේ. ඉක්මනට රිපීට් කරන්නම්. ඒකවල අත්ගාලා ආයි පාරක් මතක් කරගන්න පුළුවන් නිසා ඒක වැදගත්. මේ දීක කතාව ආයි අත්ගාලා කෙටියෙන් කියලා දාන්නම්. මාතෘකාව ජනමත විචාරණය 78 ආණ්ඩුක්‍රමයේ නවාංගයක්. මාතෘකාව තමයි 1978 ජනමත විචාරණය. පළවෙනිම කාරණාව 78 නවාංගයකි අලුත් එකක් MCQ ප්‍රශ්නයක් MCQ ප්‍රකාශයක්. ජනමත විචාරණය කියන ප්‍රශ්නට අදාළ මුලින්ම දෙන්න පුළුවන් මේක 78 ව්‍යවස්ථාවේ නවාංගයක් වේ. ඔව් හරි. නවාංගයක්. ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ගයක්. ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ගය කියලා කියන්නේ ජනතාව ඍජුව පාලන කටයුතු වලට සම්බන්ධ කරගන්නා ක්‍රමයක්. ද ඔව්. ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ගයක්. සර් දැන් කියන්නේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී නේද? ඔව්. ඡන්ද දීලා නියෝජිතව යවන එක. අපි නෙමෙයි අපි මෙතුව පාලන කරන්න නීති හදන්නේ. අපි යවන නියෝජිතයෝ. එතකොට හැබැයි එහෙම තිබුණාට සමහර රටවල් වල අපටත් ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. එහෙම එකක් තමයි ජනමත විචාරණය කියලා කියන්නේ. ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ගය. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 87 කියන වගන්ති වල තමයි මේට අදාළ විස්තර සඳහන් වෙන්නේ. ඒකත් හරි. කොහෙද තියෙන්නේ ඒකත් හරි. කවුරු හරි අහනවා මචං මේ ජනමත විචාරණය කියන්නේ මොකක්ද? මොකක්ද මචං මේ? යම් මෙන්න මේකයි කියන්නේ දේශපාලනික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් සිදුවීමක් කරුණක් සම්බන්ධයෙන් ජනතාව දරන මතය විමසන එකට
කොයි කාලෙද යම් නිශ්චිත කාලයක් තුල යම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ජනතාව දරන මතය විමසනවා. කොහොමද අහන්නේ? ප්‍රශ්නයක් ලෙසයි අහන්නේ. හාද බෑද? එහෙම නෙමෙයි. කැමැතිද අකමැතිද කියලා අහන්නේ. ප්‍රශ්නයක් ලෙසයි අහන්නේ. හරි. කවුද කැඳවන්නේ? කැඳවීම අලුත් ඡේදයක පටන් ගන්න යන ජනාධිපතිවරයා විසින් කැඳවයි. MCQ ප්‍රකාශයක්. MCQ ප්‍රකාශයක්. ජනාධිපතිවරයා විසින් කැඳවයි. හරි. කැඳවන අවස්ථා දෙකක් අපිට ප්‍රධාන වශයෙන් පේනවා. අනිවාර්ය අවස්ථාව. ජනාධිපතිවරයා අනිවාර්යෙන් වැඩි සිටින අවස්ථාව. අනික් අවස්ථාව තමයි සාමාන්‍ය අවස්ථාව. එහෙම ගමු. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ජනමත විචාරණයක් ඕන වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මම කලින් කිව්වා 1 2 3 6 7 8 9 10 11 32 උපවගන්තිය සහ 62 උපවගන්තිය. ජනමත විචාරණයක් ඕන. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලා සිටි විට කැඳවන්න ඕන. අමාත්‍ය මණ්ඩලය නැත්නම් කැබිනට් මණ්ඩලය ඉල්ලා සිටි විට කැඳවන්න ඕන. මේ අනිවාර්ය අවස්ථාව. දෙක සාමාන්‍ය අවස්ථාව තමයි පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට අවශ්‍ය නීතියක් හදලා දෙන්නේ නැත්නම් එයාට පුළුවන් ඍජුව ජනතාවට කතා කරලා ජනමත විචාරණයක් වගේ නීතියක් හදා ගන්න. දෙක ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් ගැන ජනතාව ගන්න මතය ජනාධිපතිවරයාට දැනගන්න ඕන නම් ඒ වෙලාවට ජනමත විචාරණයක් හදවන්න පුළුවන් කමක් තියෙනවා. මේ අවස්ථාව සුවිශේෂී. පාර්ලිමේන්තුව මගහැරලා ගිහිල්ලා ජනාධිපතිවරයාට නීති පනවන බලය තියෙනවා. ජනතාවට ඍජුව ආමන්ත්‍රණය කළා. හැබැයි ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන එකක් වෙන්න බෑ. එහෙම නැතුව පුළුවන්. ජනාධිපතිවරයාට සහයෝගය නොදක්වන පාර්ලිමේන්තුවක් තියෙන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. ලංකාවේ තිබිලා තියෙනවද? ඔව් තිබිලා තියෙනවා. මෑත ඉතිහාසෙම අපට මතකයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිකම් කරන කාලේදී රනිල් වික්‍රමසිංහයන්ට පාර්ලිමේන්තු එකේ බලය තියෙන වෙලාවේ ජනාධිපතිතුමා මාධ්‍ය වලට කරපු කතා වලින් අපට පැහැදිලි මම දන්නේ මම දැක්කේ පත්තරෙන් වගේ කතා අපි දැක්කනේ. කියන්නේ පාර්ලිමේන්තු එක සහ ජනාධිපතිවරයා අතර බලය විතන් වෙලා තියෙන්නේ. ඒකට කියන්නේ සහාය සිරීමක් කියලා. 2001 2004 වගේ කාලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපතිකම් කරනකොට එජාපාණ්ඩුවක් තිබ්බේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි ඒ වෙලාවේ අගමැති වෙලා හිටියේ. එතකොටත් පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට සහයෝගය හම්බුනේ නැහැ. බෙදලා තිබුණේ. අන්න ඒ වගේ වෙලාවට ඕන නම් ජනාධිපති කෙනෙක්ට ජනතාව ආමන්ත්‍රණය කළා නීතියක් සම්පාදනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි අවස්ථාව. මේක කැඳවන්නේ ජනාධිපතිවරයා MCQ ප්‍රකාශයක් තියන්නේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් සමස්ත ලංකාවම එකම ඡන්ද කොට්ටාසයක් ලෙස අරගෙන තමයි මේක පවත්වන්නේ. ජනාධිපතිවරණයත් එහෙමයි. ලංකාවම එකම ඡන්ද කොට්ටාසයක් ලෙස සලකනවා. ප්‍රතිඵල කියන ආකාර දෙකයි. 3න් 2ක් ඡන්ද දාලා නම් 2කින් එකක් හා කියලා තියෙන්න ඕන. දාලා නම් තියෙන්න ඕන 2. 3න් 2ක් දාලා නැත්නම් ඒකයි මම මේ අතරින් කියන්නේ. 3න් එකක්වත් ප්‍රකාශ කරලා තියෙන්න ඕන හා කියලා. විශේෂයි, ඉතා විශේෂයි, අති විශේෂයි. ජනතාව අනුමැතිය දී වූ ප්‍රතිඵල ලේඛනයේට ජනාධිපතිවරයා සයින් කළා තමයි ඒක නීතියක් කරන්නේ. මේකට අදාළ පෙත්සමක් ආවොත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමයි විභාග කරන්නේ. ලංකාවේ මේක පාවිච්චි කරලා තියෙනවාද? ඔව්. 1982 දී පාවිච්චි කරලා තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින්. කුමකටද? පාර්ලිමේන්තුවේ මෙල කාලය දීර්ඝ කර ගැනීම සඳහා. කොහොම තමයි ජනමත විචාරණය ගැන අදාළ ඩේටා ප්‍රමාණය අපි එකතු කරගන්න ඕනේ. දැන් උත්තරේ ලියන්න දාන මාතෘකාව 1978 ජනමත විචාරණය කියලා. ජනමත විචාරණය කියලා. හැත්තට ජනමත විචාරණය කියලා දාන්න. උමාදී ඇයි පරක්කුනේ ලින්ක් එකේ මොකක් හරි ප්‍රශ්නයක්ද? සර් දාලා තිබ්බනේ 5 මාරට කියලා හිතුවේ 5 මාට පටන් ගත්තේ කියලා. 5 මාට කියලාද මම දාලා තිබුණේ? සර් 5 මාර 7 මාර කියලා වෙලාව දාලා තිබ්බේ. අනේ එහෙනම් මට වෙලාව වැරදිලා.
හරි කමක් නැහැ. මම මේක ආයි පැහැදිලි කරා ඔය ටික තමයි කරේ. හිමින් ලියාගෙන යන්න ලියන ගමන් මම නැවත පැහැදිලි කරන්නම්.